හරි. මේ මාතෘකාව කතා කරගෙන ඉද්දි මට මතක් වුණේ 2020 රචනා ප්‍රශ්න පත්‍රය. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයනේ. ඒක දෙවෙනි ප්‍රශ්නෙට අහලා තිබුණේ නූතන භෞමික රාජ්‍යයේ ප්‍රධාන අංග කියන එක මූලික කරලා පිළිතුරක් දෙන්න. මම මේ වෙද්දිත් මේ මාතෘකාව කතා කරලා තියෙන්නේ. මම ආයෙමත් කෙටියෙන් පැහැදිලි කරන්නම් මතක් කරගන්න උඹලට. හරිද? නූතන භෞමික රාජ්‍යයේ ප්‍රධාන අංග ලක්ෂණ 4ක් තියෙනවා. එකක් තමයි නිශ්චිත දේශ සීමාව, ඊළඟට ජාතික පදනම, ඊළඟට ස්වාධිපත්‍ය බලය, ඊළඟට ආණ්ඩුව. මෙන්න මේ කියන අංග ලක්ෂණ 4න් තමයි නූතන භෞමික රාජ්‍යයන් ගොඩනැගිලා තියෙන්නේ. අපි මේවා ගැන කෙටි පැහැදිලි කිරීමක් කරගමු. නිශ්චිත දේශ සීමාව. නිශ්චිත දේශ සීමාව කියලා කියන්නේ රාජ්‍යයකට අයිති වෙන බල ප්‍රදේශයට. රාජ්‍යයේ භෞතික පැවැත්ම තීරණය වෙන්නත් මේක බලපානවා. මේ භූමිය කියන සාධකේ නැත්තම් නිශ්චිත දේශ සීමාව කියන සාධකේ කෘත්‍රිමව නිර්මාණය වෙලා තියෙන්නත් පුළුවන්, ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන්නත් පුළුවන්. දැන් ලංකාව මුහුදෙන් වට වෙච්ච කුඩා දූපත් රාජ්‍යයක්නේ. එතකොට ලංකාවේ දේශ සීමාව ස්වභාවිකවම තීරණය වෙලා තියෙනවා. තව සමහර රටවල් තියෙනවා මුහුදු සීමාවකුත් තියෙනවා, ගොඩබිම් සීමාවක් තියෙනවා. ඉන්දියාව අපි දන්නම රට. මුහුදු සීමාවක් තියෙනවා. මේ පැත්තෙන් පාකිස්තානයට සීමා වෙනවා. මේ පැත්තෙන් බංගලාදේශයට සීමා වෙනවා. උඩින් නේපාලයට සීමා වෙනවා. තව සමහර රටවල් තියෙනවා මුහුදු සීමාවක් නැහැ, ගොඩබිම් සීමාව විතරයි තියෙන්නේ. ඇෆ්ගනිස්තානයේ, ස්විට්සර්ලන්තේ වගේ රටවල් කොහොම හරි කමන්නේ නිශ්චිත දේශ සීමාවක් තමයි තියෙන්න ඕන. එතකොට ඒ රටට අයිති භූමි ප්‍රදේශය, ඒ රටට අයිති මුහුදු සීමාව, ඊට අයත් අභ්‍යවකාශය කියන මේ ඔක්කොම අයිති වෙන්නේ ඒ රටේ දේශ සීමාවට. මේ දේශ සීමාව කියන කතන්දරේ ජාත්‍යන්තරව පිළිගෙන තියෙන්නත් ඕන වර්තමානයේ වෙද්දි. අනිත් ජාතික රාජ්‍යයන් වලින් ජාතික රාජ්‍යයක් විදියට පිළිගෙන තියෙන්නත් ඕන. ඒ කතන්දරය ආවේ 1648 වෙස්පෝලියා සාම සම්මුතිය සම්මත කරාට පස්සේ අනිත් ජාතික රාජ්‍යයන් වලින් පිළිගන්න ඕන කියන සාම්ප්‍රදාය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දේශ සීමාව කියන කතන්දරේදී ඒක කොතරම් ප්‍රමාණයකින්ද කියන කතන්දරය ගැන පොදු එකඟතාවයක් කොහෙවත් නැහැ. දැන් ලෝකේ විශාලම රාජ්‍ය වෙන්නේ රුසියාවනේ. ආසන්නව ගත්තට පස්සේ වර්ග කිලෝමීටර් මිලියන 17ක භූමි ප්‍රමාණයක් තියෙනවා. කුඩාම රාජ්‍ය වෙන්නේ වතිකානුවනේ. භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 0.449යි. කොහොම හරි කමන්නේ නිශ්චිත දේශ සීමාවක් තියෙන්න ඕන භෞමික රාජ්‍යයක් විදියට ගොඩ නැගෙන්න. ඔය ජාතික අභිමානී හැඟීම් ඇති වෙන්න මේ නිශ්චිත දේශ සීමාව කියන එක බලපානවනේ. මගේ රට, මගේ මව්බිම, මගේ ජාතිය කියන ඒ වගේ හැඟීම් ඇති වෙන්න නිශ්චිත භූමිය කියන සංකල්පය ඕන වෙනවා. හරිද? ඊළඟ ලක්ෂණය අපි බලමු. ඊළඟ ලක්ෂණය තමයි ජාතික පදනම. ජාතික පදනම. මේක මැකුවේ අපරාධේ. ජාතික පදනම. ජාතික පදනම කියන කතන්දරේ කතා කරද්දී ජනසංඛ්‍යාව කියන එක ගැන අපි පොඩි අවබෝධයක් ගන්න ඕන. දැන් භූමියක් තිබුණයි කියලා ප්‍රමාණවත් වෙන්නේ නැහනේ රාජ්‍යයක් විදියට ගොඩ නැගෙන්න. අනිවාර්යෙන් මිනිස්සු ටිකක් ඉන්නත් ඕන මේකේ. හැබැයි මිනිස්සු ටිකක් හිටියා පමණින් භෞමික රාජ්‍යයක් විදියට ගොඩ නැගෙන්න බෑ. ඒකට හේතුව තමයි මෑත වෙද්දි හැම රටකම විවිධ භාෂා කතා කරන, විවිධ ආගම් අදහන, විවිධ සංස්කෘතීන් තියෙන බහුසංස්කෘතික ජන සමාජය තමයි ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම එකට එකතු වෙලා අපි එකම ජාතියක් කියන හැඟීමෙන් ගොඩ නැගෙන්න ඕන. ඒකට තමයි කියන්නේ ජාතික පදනම කියලා. ඒ කියන්නේ වර්තමානයේ හැම රටම ගොඩ නැගිලා තියෙන ජාතිකවාදයත් එක්කමනේ. ඒකට හේතුව තමයි මම අර කලින් කිව්වා වගේ විවිධ භාෂා, විවිධ ආගම්, විවිධ සංස්කෘතීන් අදාන අගය කරන මිනිස්සු තමයි ඒ රටවල් ඇතුලේ ඉන්නේ. දැන් යුරෝපයේ තමයි පළවෙනියටම ජාතික රාජ්‍යයක් ගොඩ නැගෙන්න පටන් ගන්න. ඒ කියන්නේ ජාතිකවාදය මුල් කරගෙන. ප්‍රංශයනේ. එයාලා අපි ප්‍රංශ ජාතිකයන්. විවිධ භාෂා, විවිධ ආගම් කතා කරන මිනිස්සු එක ඉන්නවා.
අනිත් බොහෝ රටවල් වලත් එහෙම තමයි. විවිධ භාෂා, විවිධ ආගම්, විවිධ සංස්කෘතීන් අදහන මිනිස්සු ඉන්නවා. ඒ ඔක්කොම එකම ජාතියක් විදියට ගොඩනැගුණොත් තමයි භෞමික රාජ්‍යයක් විදියට ගොඩනැගෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඉතින් මේ වගේ ඇතුලේ සිවිල් අර්බුද ඇති වෙනවනේ. ලංකාවෙත් අවුරුදු 30ක යුද්ධයක් තිබුණේ. එහෙම සිවිල් අර්බුද ඇති වුණොත් එහෙම භෞමික රාජ්‍යයක් විදියට ගොඩනැගෙන්න තියෙන හැකියාව ඊටාම අඩු වෙනවා. හැබැයි මේ ජනසංඛ්‍යාව මේ රටවල් ඇතුලේ කොතරම් ප්‍රමාණයක් ඉන්න ඕනද කියලත් නිශ්චිතව කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. දැන් ලෝකේ වැඩිම ජනගහනය ඉන්නේ චීනනේ. මිලියන 150කට ආසන්න ජනසංඛ්‍යාවක් ඉන්නවනේ. අඩුම ජනසංඛ්‍යාවක් ඉන්නේ වතිකානුවේ 800ත් 1200ත් අතර ප්‍රමාණයක් තමයි ඉන්නේ. කොහොම හරි කමන්නේ. ඒ ජනසංඛ්‍යාව මිනිස්සු ටික එකම ජාතියක් විදියට ජාතික පදනමකින් රට ඇතුලේ ගොඩ නැගිලා තියෙන්න ඕන භෞමික රාජ්‍යයක් විදියට ගොඩ නැගෙන්න. ඊළඟ ලක්ෂණය ස්වාධිපත්‍ය. ස්වාධිපත්‍ය කියලා කියන්නේ රාජ්‍යයට හිමි වෙන අසහාය උත්තරීතර බලයට. ඉතින් භෞමික රාජ්‍යයක් විදියට ගොඩනැගෙන්න නම් ඒ වගේ අසහාය උත්තරීතර බලයක් තියෙන්නත් ඕන. කොහොමද ඒ අසහාය උත්තරීතර බලය හිමි කරගන්නේ? මේ බලන්න. රාජ්‍ය ඇතුලේ පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම තමයි මේ රාජ්‍යයන් ඇතුලේ පුද්ගල කණ්ඩායම් ඉන්නවා. ඒ වගේම තමයි මේ රාජ්‍යයන් ඇතුලේ විවිධ ආයතන තියෙනවා. ඒව දේශපාලන ආයතන වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතන වෙන්න පුළුවන්. මෙන්න මේ කියන ඔක්කොම ඉක්මවලා රාජ්‍යයට කටයුතු කරන්න පුළුවන් හැකියාවට අපි කියනවා ස්වාධිපත්‍ය බලය කියලා. මේ ස්වාධිපත්‍ය කියන සංකල්පය ගැන ක්‍රමානුකූල අදහසක් ගේන්නේ ජින් බොඩෑන්. 1567 දී එයා ලියනවා ජනරජය පිළිබඳ කෘති 6ක් කියලා කෘතියක්. ආන්න එතනින් තමයි මේ ස්වාධිපත්‍ය ගැන ක්‍රමානුකූල අදහසක් මුලින්ම එන්නේ. එයා කියනවා කිසිදු නීතියකට යටත් නොවන යටත්වසියන් කෙරෙහි යෙදවිය හැකි අසහාය උත්තරීතර බලය ස්වාධිපත්‍ය කියලා. ඉතින් මම මේ කියපු කතන්දරයට සමාන වගේ තමයි ඒ අදහසත් යන්නේ. මේ ස්වාධිපත්‍ය බලයත් භෞමික රාජ්‍යයක් විදියට ගොඩනැගෙන්න අත්‍යවශ්‍ය වෙනවා. රටක නීති පනවන්නෙත්, ඒ නීති අනුමත කරගන්නෙත්, ඒ නීති විනිශ්චය කරලා දඬුවම් දෙන්නෙත් මෙන්න මේ ස්වාධිපත්‍ය කියන බලය පදනම් කරගෙන. අපි එමු ඊළඟ ලක්ෂණයට, අවසාන ලක්ෂණය. ආණ්ඩුව. රාජ්‍යයේ කටයුතු ප්‍රායෝගිකව ඉටු කරන්නේ කවුද? ආණ්ඩුව. මේ රාජ්‍ය කියන එකට බලන්න මේ පණ නැහැනේ. ඉතින් පණ නැත්තම් ඒකට පාලනයක් ගෙන යන්න බෑනේ. අර රාජ්‍යයේ තියෙන අසහාය උත්තරීතර බලය සාධිපත්‍ය ඒක ක්‍රියාත්මක කරගන්න බෑනේ පණ නැති දෙයකට. ආන්න ඒ බලය, ඒ කියන්නේ රාජ්‍යයෙන් පවරන සීමා සහිත බලය ක්‍රියාත්මක කරන්න තමයි මේ ආණ්ඩුව කියලා එකක් ගොඩනගාගෙන තියෙන්නේ. දැන් වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල ආණ්ඩු ගොඩනගන්නේ මිනිස්සු ඡන්දෙ දීලා. ඒ කියන්නේ රාජ්‍යයේ කටයුතු ප්‍රායෝගිකව ඉටු කරන තැන තමයි ආණ්ඩුව. ආණ්ඩුව විධායක ව්‍යවස්ථාදායක අධිකරණ කියලා බලතල බෙදලා මේ බලය ඒ රාජ්‍යයන් ඇතුලේ ක්‍රියාත්මක කරනවා. ඉතින් ලෝකයේ විවිධ ආණ්ඩුක්‍රම මාදිලි තියෙනවා. පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩුක්‍රම තියෙනවා බ්‍රිතාන්‍යයේ, ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තියෙනවා ඇමරිකාවේ, මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් තියෙනවා ශ්‍රී ලංකාවේ. ඒ වගේ ලිබරල් වාදී ආණ්ඩුක්‍රම, සමාජවාදී ආණ්ඩුක්‍රම, මේ විදිහට විවිධ මාදිලියේ ආණ්ඩුක්‍රම අපිට ලෝකේ අඳුරගන්න පුළුවන්කම තියෙනවා. කොහොම හරි භෞමික රාජ්‍යයක් විදියට ගොඩනගෙන්න ආණ්ඩුව කියන ලක්ෂණය ප්‍රධාන ලෙසම බලපානවා. ඉතින් මම මේ කෙටියෙන් කිව්වේ මේ ලක්ෂණ 4 ගැන. හැබැයි තව දෙයක් මෙතනදී මතක තියාගන්න ඕන, නූතන භෞමික රාජ්‍යයේ මේ ප්‍රධාන අංග ලක්ෂණ 4 වර්තමානයේ අභියෝගයකට ලක් වෙලා තියෙනවා. ඒ මොකද? එකක් තමයි ලෝකේ බලවත් රාජ්‍යයන් කුඩා රාජ්‍යයන් බිලිගන්න බලාගෙන, ඒ කියන්නේ බිලීබා ගන්න බලාගෙන තමයි ඉන්නේ. අනිත් එක තමයි ගොඩාක් ජාතික රාජ්‍යයන් වලට වඩා වර්තමානයේ වෙද්දී බහුජාතික සමාගම් බලවත් වෙලා තියෙනවා.
ඒ බලයට වඩා බහුජාතික සමාගම් බලවත් වෙලා තියෙනවා. අනිත් කාරණේ තමයි දේශ සීමා අරගල තියෙනවා ගොඩක් රාජ්‍යයන් අතර. ඒ වගේම තමයි බොහෝ ජාතික රාජ්‍යයන් අභ්‍යන්තරයේ සිවිල් යුද්ධත් අපිට අඳුරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ කාරණා නිසා මෑත වෙද්දී මේ භෞමික රාජ්‍ය කියන එක යම් යම් අභියෝග වලටත් ලක් වෙලා තියෙන විදිය අපිට අඳුරගන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් ඔය මාතෘකාව බං මම කලිනුත් කතා කරානේ. දැන් ඇති. අපි යමු අපේ සුපුරුදු කතා කරගෙන ආපු මාතෘකාවට.